අද දවසේ දේශනා මාලාව සකස් වී තිබෙන්නේ මිදීමේ ඉතිහාසයේහි දෙවෙනි පොත ආශ්‍රයෙන්. මිදීමේ ඉතිහාසයේ දෙවෙනි පොත ආශ්‍රයෙන් තමයි අද දවසේ පාඩම සකස් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ පොත ගැන කියනවා නම් මිදීමේ ඉතිහාසය තුල වූ පරිපාලනයේහි ගිනි හුලේ ගිවිසුම කියනා වූ පොත හා සම්බන්ධ පාඩමක් අද දවසේ අපි කරන්න යන්නේ. පාඩමට යන්න කලින් මම කැමති ඔබ කී දෙනෙක් අහලා තියෙනවද මේ ගිනි හුලේ ගිවිසුම ගැන? බයිබලයේ සඳහන් ගිනි හුලේ ගිවිසුම ගැන ඔබ කී දෙනෙක් අහලා තියෙනවද? මට පේනවා කීප දෙනෙක් සිටිනවා. නමුත් මම ඔබට කියන්න කැමති මෙය ඊටමත් පුදුම සහගත වූ අපේ ඇදහිල්ලේ ජීවිතයට ඊටමත් බලපෑමක් ඇති කරන්නා වූ ප්‍රථම වතාවට විවිධ කරුණු කාරණාවන් එලිදරව් කරන්නා වූ පාඩමක්ව තිබෙනවා මේ ගිනි හුලේ ගිවිසුම කියනා වූ දෙය. අපි එකතු වෙලා කියවමු උප්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 18 වෙනි පදය දක්වා කොටස. මෙන්න මේ ගිනි හුලේ ගිවිසුම ගැන සඳහන් වෙන කොටස. අපි එකට කියවමු අපි හැමෝම. උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ වංශය Tamanට අයිති නැති දේශයේහි විදේශීව බවද ඔවුන්ට මෙහෙ කරන බවද ඔවුන් අවුරුදු 400ක් ඔවුන්ට පීඩා කරන බවද සැබවින්ම දැනගනින්න. තවද ඔවුන් මෙහෙ කරන්නා වූ ඒ ජාතිය මම විනිශ්චය කරන්නෙමි. ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටතට එන්නෝය. එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරු වෙතට යන්නේය. හොඳ මහලු වයසේ තැන්පත් කරනු ලබන්නෝය. 4 වෙනි පරම්පරාවේදී ඔවුන් නැවත මෙහි එන්නෝය. මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතයි කීසේක. තවද ඉර බැස අඳුරු වූ කල බලව දුම් නගින උඳුනක් ඒ පළු මැද යන්නා වූ දැල්වෙන ගිනි හුලක් පෙනුනේය. ඒ දවසේදී ස්වාමින් වහන්සේ ආබ්‍රහම් සමග ගිවිසුමක් කරමින් මිසරේ ගංගාව පටන් මහත් ගංගාව එනම් ප්‍රාත් ගංගාව දක්වා තිබෙනා වූ කේනියවරුන්ගේ කිරිසවරුන්ගේ දේශය නුඹට දෙනවයි කියලා කියනවා. මෙතන පැහැදිලිව පෙන්눔 කරනවා කුමක්ද මේ ගිනි හුලේ ගිවිසුම කියනා වූ සිදුවීම. ආබ්‍රහම් සමග දෙවියන් වහන්සේ ඇති කළගත් ගිවිසුම. හොඳයි අපි හැඳින්වීමකට ගමන් කරන්න යනවා. හැඳින්වීමක් වශයෙන් මෙම ගිවිසුමෙහි කැපී පෙනෙන චරිතය හැටියට අපට දකින්න ලැබෙනවා ආබ්‍රහම්. එතුමා තමයි මේ ගිවිසුම හා සම්බන්ධ වන්නා වූ මූලිකම චරිතය හැටියට අපට බයිබලයේ දක්නට ලැබෙන්නේ. ඔහු බයිබලයේ පුරාවටම කැපී පෙනෙන මූලික චරිතයක්ව ගමන් කරන ආකාරය අපි දකිනවා. දෙවියන් වහන්සේ ඔහු හරහා ලැබුවා වූ මිදීමේ ඉතිහාසයේ සැලැස්ම අද අපේ ජීවිතයටද වැදගත් වන බව අපට ඉදිරියේදී දකින්නට ලැබෙනවා. උපත්ති පොත ගැන කතා කරනකොට උපත්ති පොතේ පරිච්ඡේද කීයක් තිබෙනවද? කාට හරි කියන්න පුළුවන්ද? උපත්ති පොතේ පරිච්ඡේද 50ක් තිබෙනවා. right? අපි මේ ආකාරයෙන් මේ කොටස් කරගනිමු. අපි හිතමු මේ උපත්ති පොතේ පරිච්ඡේද 50ම කියන එක. අපිට මේ පරිච්ඡේද 50 ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. අපි දකිනවා පළවෙනි කොටස විශේෂයෙන්ම පරිච්ඡේද 1 ඉඳලා 11 දක්වා කොටස අපිට බෙදන්න පුළුවන්. දෙවෙනි කොටස හැටියට පරිච්ඡේද 12 ඉඳලා 50 දක්වා මෙන්න මේ ආකාරයෙන් අපට උපත්ති පොතේ පරිච්ඡේද 50 බෙදා වෙන් කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. පළවෙනි කොටස තුල අපට දකින්නට හැකියාව ලැබෙනවා පරම්පරා 20ක්. පරම්පරා 20ක්. අපි දකිනවා පළමුව ආදම්ගේ සිට නෝවා දක්වා පරම්පරා 10ක්.
ඒ වගේම නෝවාගේ පුතා වන ෂෙම්ගේ ඉඳලා ආබ්‍රහම් දක්වා පරම්පරා 10ක්. එහි සියලු එකතුව පරම්පරා 20ක්. බොහොම ස්තුතියි. මේ පරම්පරා 20 කොපමණ කාලයක ජීවත් වුණාද කියලා ඔබෙන් මම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබේ පිළිතුර කුමක්ද? මේ පරම්පරා 20 අපි දකිනවා විශේෂයෙන්ම මේ මුල් පරම්පරා 10 ආයුෂ ගැන ඔබ පෙර පාඩම්වලදී ඉගෙන ගත්තා. ඉතින් මේ ආයුෂත් එක්ක ගණනය කරමින් බැලුවොත් අපට දකින්න ලැබෙනවා අවුරුදු 1948ක කාල පරාසයක් මේට අන්තර්ගතයි. ඒ කියන්නේ ආදම්ගේ ඉඳලා තේරා වන ආබ්‍රහම්ගේ තාත්තා දක්වා අවුරුදු 1948ක කාලයක් ගතව තිබෙනවා. ඊට පස්සේ අපි දකිනවා උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පටන් ගන්නේ ආබ්‍රහම් තේරා සමග ඌර් වලින් කල්දිවරුන්ගේ නගරෙන් පිටත් වෙලා හාරාන් වලට පැමිණිලා හාරාන් වලින් ආබ්‍රහම්ගේ නික්ම යාම සමගයි. හාරාන් වලින් ආබ්‍රහම් පිට වෙනකොට ඔහුට වයස කීයද? ඔහු හාරාන් වලින් පිට වෙනකොට ඔහුට අවුරුදු 75යි. එහෙනම් අපි දකිනවා උප්පත්ති පොතේ 1 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 11 වෙනි පරිච්ඡේදය දක්වා කාලය වෙන්නේ අවුරුදු 2023ක කාල පරාසයක්. පළවෙනි කොටසේ කාල පරාසය අවුරුදු 2023ක කාල පරාසයක්. උප්පත්ති පොතේ 50 වෙනි පරිච්ඡේදය වෙනකොට අපි දකිනවා පරම්පරා 4ක් අවසන් කොට තිබෙනවා. පරම්පරා 4ක් සඳහන් වෙනවා. ආබ්‍රහම් ගැන, ඊසාක් ගැන, ඒ වගේම යාකොබ් ගැන සහ අවසාන වශයෙන් ජෝසෙෆ් ගැන. මේ පරම්පරා 4 ගැනම සටහන් වී අවසන් වෙනවා. අපි දකිනවා ජෝසෙෆ්ගේ මරණයෙන් තමයි 50 වෙනි පරිච්ඡේදය අවසන් වෙන්නේ. විශේෂයෙන්ම ඊශ්‍රායල් ජනතාව ඊජිප්තුවට පැමිණුණාට පසුව. අපි ආබ්‍රහම් තුමා කානාන් දේශයට ඇතුල් වුණු තැනේ සිට ජෝසෙෆ්ගේ මරණය දක්වා කාලය ගණනය කරපුවාම අපට ලැබෙන්නේ වසර 285ක්. වසර 285. දැන් බලන්න මේ සැකැස්ම දෙස. උපත්ති පොතේ 1 ඉඳන් 11 දක්වා පරම්පරා 20ම අවුරුදු 2023ක් ආවරණය කරන අතර 12 ඉඳලා 50 දක්වා පරම්පරා 4ක කාලය ආවරණය කරන්නේ වසර 300කට ආසන්න 285ක කාලයක්. එසේනම් මේ පොතේ වැඩිම කොටසක් වෙන් කරනවා ආබ්‍රහම් තුමාගෙන් පැවත එන පවුල් ගැන කියන්න. අපි දකිනවා මුල් කොටස ඇත්තෙම පරිච්ඡේද 11කින් පරම්පරා 20ක කතාව කියනවා. නමුත් අවසානයේ පරිච්ඡේද 12 ඉඳලා 50 දක්වා මේ ආබ්‍රහම්ගෙන් පැවත ආවු අය ගැන කතා කරන්නට කතුවරයා විශේෂ අවධානයක් දෙනවා. ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය, 9 වෙනි පදය, 29 වෙනි පදයන් වල කතා කරනවා ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්නේ නම් ඔබ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් වෙනවා. ආබ්‍රහම්ගේ පරම්පරාවේ ආශිර්වාදය ඔබ ලබනවයි කියන එක. ඉතින් උප්පත්ති පොතේ වැඩිම පරිච්ඡේද ගණනක කතා කරන්නේ එතුමාගේ පරම්පරාවේ අය ලැබපු ආශිර්වාදය විස්තර කරන්නේ. එසේනම් ඒ ආශිර්වාදය ලැබපු හැටි ඉගෙන ගැනීම ඔබත් මමත් ඒ වරප්‍රසාදයේ ලබන්ට යුතුව තිබෙනවා. මන්ද අපි ආබ්‍රහම්ගේ වංශයේ දරුවෝ නිසා. හොඳයි, ආමෙන්. අපි එහෙනම් වැදගත් දෙයක් බලන්න යනවා. ආබ්‍රහම් වැදගත් වන්නේ මන්ද? මෙපමණ ආබ්‍රහම් ගැන කතා කරන්න තරම් එතුමාගේ තිබෙන වැදගත්කම නිරූපණය වන්නේ මෙන්න මේ එතුමා සමග පිහිටුවාගත් ගිවිසුම් නිසයි. අපි දකිනවා දෙවියන් වහන්සේ සමග ගිවිසුම් 7ක් පිහිටුවා ගනු ලබනවා. ගිවිසුම් 7ක්. පළවෙනි ගිවිසුම තමයි ඔහුගේ කැඳවීම සම්බන්ධ ගිවිසුම. කැඳවීම සම්බන්ධ ගිවිසුම
අපිට දකින්න හැකියාව ලැබෙනවා උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා. දෙවනුව අපිට දකින්න ලැබෙන දේ තමයි පොරොන්දු දේශය සම්බන්ධ ගිවිසුම. කානාන් දේශය. ඒක උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ අපිට පුළුවන් දකින්න. තුන්වෙනුව අපිට දකින්න පුළුවනි ඔහුගෙන් පැවතෙන වංශය හා සම්බන්ධ ගිවිසුම. වංශය හා සම්බන්ධ ගිවිසුම. උප්පත්ති පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 15 සිට 18 දක්වා. පසුව අපි කතා කරන ඉතා වැදගත් දෙයක් තමයි 4 වෙනුව ගිනිහුලේ ගිවිසුම. ගිනිහුලේ ගිවිසුම. උප්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදය. ඊළඟට අපිට දකින්න ලැබෙනවා 6 වෙනුව සමාවෙන්න 6 වෙනුව නොවේ 5 වෙනුව 5 වෙනි ගිවිසුම අපිට දකින්න පුළුවනි ආබ්‍රහම් සමග කළ චර්මච්ඡේදයේ ගිවිසුම 17 වෙනි පරිච්ඡේදය. 6 වෙනි ගිවිසුම වන්නේ ඔහුගේ එකම බලාපොරොත්තු ඊසාක් තම පුත්‍රයා පොරොන්දුවේ දරුවා ඊසාක් පිළිබඳ ගිවිසුම උප්පත්ති පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ඉන් පස්සේ 7 වෙනි ගිවිසුම අපි දකිනවා මේ සියලු ගිවිසුම් වල එකතුව හැටියට අවසානයේ පිහිටවා ගන්න ගිවිසුම උප්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. මේ ගිවිසුම් හතෙන් මධ්‍යස්ථ ගිවිසුම් මොකක්ද? අපි ඇඟිලි 7ක් ගත්තොත් ඒ ඇඟිලි 7 මධ්‍යස්ථය වන්නේ 4 වෙනි ඇඟිල්ලනේ. එසේනම් මෙන්න මේ 4 වෙනි ගිවිසුම වන ගිනිහුලේ ගිවිසුම ඊටමත් වැදගත් සහ කැපී පෙනෙන ගිවිසුමක් හැටියට ආචාර්ය ආබ්‍රහම් පාක් අපි දකින ඔහුගේ මිදීමේ ඉතිහාසයේ පොත තුල සනිටුවන් කරනු ලබනවා. ඇයි ඒ ගිවිසුම එපමණ වැදගත් වන්නේ? අප දකින්නට පුළුවන්කම තිබෙනවා බයිබලයේ නෝවාගේ ගිවිසුම. මේ නෝවාගේ ගිවිසුම ඊටමත් සුවිශේෂී, ඊටමත් සංවේදී සහ ඊටමත් අර්ථාන්විතයි. නෝවාගේ ගිවිසුම හරහා අපට පෙනෙනවා දෙවියන් වහන්සේ අපට කොපමණ ප්‍රේම කරනවද? කොපමණ දෙවියන් වහන්සේ ගිවිසුමක් එක්ක ගනුදෙනු කරමින් මැවිල්ල සමග ගනුදෙනු කරමින් ගිවිසුම ඉදිරියට ගෙන යනවද කියලා අපට පෙන්නනවා ඇත්තෙන්ම නෝවාගේ ගිවිසුම තුල. ආබ්‍රහම් උප්පත්ති පොත තුල ඉන්න ඊටමත් කේන්ද්‍රස්ථාන චරිතයක්. ඔබ කී දෙනෙක් මම දන්නේ නැහැ ඔබ කී දෙනෙක් ඇත්තෙන්ම මේ මිදීමේ ඉතිහාසයේ පාඩම් අධ්‍යයනය කරමින් සිටිනවද කියන එක මම විශ්වාස කරන ඔබ අතර ඉන්න අයගෙන් බොහෝ දෙනෙක් මේ මිදීමේ ඉතිහාසය අධ්‍යයනය කරමින් ඉන්නවා ඇති. ඇත්තෙන්ම මේ තොරතුරු ඊටමත් විශාල තොරතුරු. මේවා ඇවිල්ලා එක දවසකින් නිම කරන්න බැරි විශාල තොරතුරු. ඉතින් ඒ නිසා අපි මේවා ක්‍රමයෙන් තමයි අපි අධ්‍යයනය කරමින් ඉදිරියට යන්නේ. ඉතින් ආචාර්ය ආබ්‍රහම් ප්‍රාග්තුමා ගිනිහුලේ ගිවිසුම කියලා වෙනම පොතක් ලියලා තිබෙනවා. මම ඔබව ධෛර්යමත් කරනවා ඒ පොත ලබාගෙන කියවලා තවත් දියුණු වෙන්න කියලා. ඇත්තෙන්ම ඒ පොතේ විශාල තොරතුරු තිබෙනවා. ඉතින් ඒ තොරතුරු සියල්ල මට ඔබට කියන්න බෑ. නමුත් ඔබට කියවලා ඔබට පුළුවන් දැනුම වර්ධනය කරගන්න. ආමේන්. ඉතින් ඔබ ළඟ ඇත්තෙන්ම මේ පාඩමට අදාළ නෝට් එක තිබෙනවා නම් බලන්න. අපි කියවමු උප්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. තවද ඉරබැස අඳුරු වූ කල බලව දුම් නගින උඳුනක්ද ඒ පළු මැදින් යන්නා වූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුනේය. මෙන්න මේක තමයි අපි දකිනවා මේ ගිනිහුලේ ගිවිසුම හා සම්බන්ධ වෙන වැකිය. ඉතින් මේ පදය පදනම් කරගෙන තමයි ගිනිහුලේ ගිවිසුම නිර්මාණය වන්නේ. අපි දකිනවා විශේෂයෙන්ම ගිවිසුමකට අදාළ වෙන කොන්දේසි තිබෙනවා. ඉතින් ඔබ අද අපි දකිනවා දෙපාර්ශවයක් යම්කිසි ආකාරයේ ගිවිසුමක් කරනවා නම් ඒකට අදාළ කොන්දේසි කියවලා බලලා අපි දකිනවා අස්සම් කරනු ලබනවා. දැන් අපි දකිනවා කුඩා ළමයි පොරොන්දු වුණාම පොරොන්දු කඩපුවාම ඒ කට්ටිය මේ වගේ සංඥාවන් වලින් තරහයි කියලා ප්‍රකාශ කරනවා. දැන් ගිවිසුමක් තුල මෙන්න මේ ආකාරයේ බැඳීමක් සහිත වූ
අපි දකිනවා යම්කිසි කොන්දේසියක් තිබෙනවා. ඉතින් ඉපැරණි කාලයේ මේ ගිවිසුම් හරහා ජීවිතෙන් පවා විශාල බැඳීමක් ඇති කරගනු ලැබුණු පරිසරයක තමයි ගිවිසුමක් කියන දේ නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් අපි මේ කතා කරන ගිවිසුමත් කුමක්ද? මේ පළු කපල දෙපැත්තට දාලා ඒ පළු අතර ඇවිදගෙන යන්න අවශ්‍යයි දෙපාර්ශවය. ඒ යන ගමන සහ ඒ ගමන් මාර්ගය තුලදී ප්‍රකාශ වන්නේ මේ ගිවිසුම තුල වූ පොරොන්දුව කැඩුවොත් මේ සතුන් දෙදෙනා මෙන් අපගේ ජීවිතත් විය යුතුය. එසේ නැත්නම් ජීවිතයේ මේ වන්දිය ගෙවිය යුතුය කියන අදහස තමයි පළු අතර ඇවිදීමේ අදහස වන්නේ. ඉතින් මේ ගිවිසුමේ වූ සම්බන්ධතාවය දෙපාර්ශවයේ සම්බන්ධතාවය ඊටමත් තීව්‍ර සම්බන්ධතාවයක්. අපි දකිනවා ඒ පළු අතර යාම කියන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමට තමන් එකඟ වී ගමන් කරන මාර්ගයක් වගේ. දැන් මේ ස්ථානයේ ආබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර කරන මේ පළු අතර ඇවිදීමේ ගිවිසුම තුල කවුද පළු අතර ඇවිද්දේ? කවුද ඇවිද්දේ පළු අතර? දෙවියන් වහන්සේ විතරයි පළු අතර ඇවිද්දේ. ආබ්‍රහම් ඒ පළු අතර ඇවිද්දේ නැහැ. ඔහු නිදාගෙන සිටියා. අපි මේක තවත් විදියකින් තේරුම් ගන්නවා නම් අපි දකිනවා අපට යම්කිසි භාණ්ඩයක් කාර් එකක් වේවා ගයක් වේවා ෆෝන් එකක් වේවා අපිට මිලදී ගන්න යනකොට අපි ළඟ සම්පූර්ණ මුදල නැතිනම් අපි දකිනවා අපි ඒක මිලදී ගැනීම සඳහා අපි ෆෝම් එක ෆිල් කරලා අපි සාක්ෂිකරුවන් හොයනවානේ. සාක්ෂිකරුවන් තමයි ඒක සයින් කරනවා. ඒකේ අදහස වන්නේ මට ගෙවන්න බැරි වුණොත් ඇත්තෙන් මේ සාක්ෂිකරුවන් ගෙවන්න ඕනේ. ඔවුන් ගෙවලා මේක අවසන් කරන්න ඕන කියන අදහස. එතකොට ඇත්තෙන්ම හරියට බලනකොට ඔබ භාණ්ඩයේ මිලදී ගත්තට ඇත්තෙන්ම වගකීම කියන එක තිබෙන්නේ ඇත්තෙන්ම ඒ සාක්ෂිකරුවන් මත. ඒ සාක්ෂිකරුව තමයි ඇත්තෙන්ම ජීවිතෙන් වග කියන්න වෙන්නේ. ඉතින් මේ ගිවිසුම තුල අපි දකිනවා දෙවියන් වහන්සේ පමණක්ම ඒ පළු අතර ඇවිදීමෙන් ඒ තමන් වහන්සේගේ ජීවිතය දීම තුලින් උන්වහන්සේ අර සාක්ෂිකරුවා වගේ මහත් දෙයක් සිදු කරලා තිබෙනවා. දැන් අපි දකිනවා යේසුස් වහන්සේ උන්වහන්සේගේ රුධිරේ මිලයෙන් මුදවා ගත්තයි කියනවා. උන්වහන්සේම තමයි ඒ දේ කළේ. අපි නෙමෙයි. මේ ගිවිසුමේහි සම්බන්ධතාවය ඇත්ත වශයෙන්ම අපට අපේ ජීවිතයෙන් අපට සුබදායි දෙයක් ලබා ගන්නටවත් මේ පොළොව තුල යම් දෙයක් අපි උරුම කර ගන්නවත් නොවේ මේ ගිවිසුමේහි සම්බන්ධකම ඇති කරලා තිබෙන්නේ. මේ ගිවිසුමේ සම්බන්ධකම දෙවියන් වහන්සේ ඇති කළේ එකම දෙයකට, ඒ තමා අප තුල මිදීම ඇති කරන්නට. ඔබ නිතරම මේ පාඩම් වල ඇහෙන දෙයක් තමයි මිදීමේ ඉතිහාසය කියලා නේ. මේ පාඩම් මාලාවේ මාතෘකාව තමයි මිදීමේ ඉතිහාසයේ පරිපාලනය කියලා. නේ අපි පරිපාලනය කියන්නේ කුමක්ද? යම් දෙයක් සකස් කරන ඒක සැලසුම් කිරීම නේ. ඉතින් මිදීමේ පරිපාලනය තුල අපි වෙනුවෙන් යම් කෙනෙක් මැරුණා. අපි වෙනුවෙන් තවත් කෙනෙක් ජීවිතේ දුන්නා. ඇත්තෙන් මේ වෙන කවුරුද? මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි අපි වෙනුවෙන් කුරුසෙට ගිහිල්ලා තුන්වෙනිදා නැවත නැගිට්ටේ. ඉතින් අපි හැම මොහොතකම පාඩම් වලින් බලන්නේ කොහොමද ඇත්තෙන්ම දෙවියන් වහන්සේ මේ මිදීම අපට දුන්නේ? කොහොමද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ මිදීමේ පරිත්‍යාගයේ මිදීමේ ජීවිතය සිදු කරනු ලැබුවේ කියනා වූ දෙයයි. අපට දකින්න ලැබෙනවා ඒ ස්ථානයේ දුම් සහිත ගිනි උදුනක් ඒ පළු අතර ගමන් කළයි කියලා කියනවා. පළු අතර ගිනි උදුනක්. මොකද මේ උදුමෙන් ප්‍රකාශ වෙන්නේ? ද්විතීය කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය අපි කියෙව්වොත්, එහෙත් අද තිබෙන්නාක් මෙන් නුඹලා තමන් වහන්සේට උරුම සෙනගක් වන පිණිස ස්වාමින් වහන්සේ නුඹලා රැගෙන යකඩ උඳුනක් වැනි වූ මිසරයෙන් නුඹලා පිටතට ගෙනාසේක. දැන් මෙතන කියනවා අපි දකිනවා යකඩ උඳුනක් වගේ
දෙවියන් වහන්සේ ඒ මිසරෙන් ඒ සෙනගව පිටතට ගෙනාවයි කියන එක. ගියුසේ සෙනගට නිරන්තරයෙන්ම යකඩ උදුනමින් පීඩාව තිබෙනවා. යෙසායා පොතේ 48:10 බලව මම නුඹ පවිත්‍ර කෙලෙමි. නුඹ රිදීමෙන් නොවේය. පීඩා නැමැති උදුනේහි නුඹ තෝරා ගතමි කියලා. අපි කී දෙනෙකුට පීඩාව කියන එකේ අත්දැකීම් තිබෙනවද? අපි හැමෝටම ඒ අත්දැකීම තිබෙනවා. right? ඔබ කී දෙනෙක් ඔබේ පෞල් ජීවිතය තුළ පීඩාවෙන් ගමන් කරනවද? ඔබේ සේවය තුළ ඔබේ සභාව තුළ පීඩාවෙන් ඔබ ගමන් කරනවද? ජීවත් වෙන්න අමාරු ආර්ථික අපහසුතාවයන් තුළින් ඔබ කී දෙනෙක් ගමන් කරනවද? මම මේව කරද්දි මම දකින අපි හැමෝම අපේ දෑත් එසවෙනවා. මන්ද අපි හැමෝම විවිධ අමාරුකම් තුළින් ගමන් කරනවා. ඔබත් මමත් එසේමයි. නමුත් එක දෙයක් අපට තිබෙනවා. ඒ අමාරුකම් තුලින් අපි ගමන් කළාට පසුව දෙවියන් වහන්සේ අපිව නැවුම් භාවයකට පරිවර්තනය කරනු ලබනවා. මම කැමති ඔබ සමග පොඩි අත්දැකීමක් බෙදා ගන්න. ඇත්තෙන්ම මම හරි ආසයි බාස්කට් බෝල් නැතිනම් බාස්කට් බෝල් ක්‍රීඩාවට. මම මගේ මේ බාස්කට් බෝල් ක්‍රීඩාව තුළ බෝලේ සැඟවුනාම වලකට වැටුනහම මම ඇත්තෙම මගේ අත දමලා ඒ බෝලේ ගන්න ගිය අවස්ථාවක මගේ ඇඟිල්ල ඇත්තෙම අපි දකිනවා මෙන්න මේ ආකාරයෙන් ඇඟිල්ල සම්පූර්ණයෙන්ම නැමුණා. ඒ නැමුණු වෙලාවේ මගේ මුළු ශරීරයටම ඒ වේදනාව දැනෙනවා. ඒ වගේම ඒ නැමවීම බලපානු ලබනවා. දැන් මේ ඇඟිල්ල ඇත්ත වශයෙන්ම මට විතරක් නෙමෙයි මේ මුළු අතටම බලපානු ලබනවා. ඒ වගේම මුළු ශරීරෙටම බලපානු ලබනවා. ඉතින් මේ ඇඟිල්ල සහ ශරීරය සහ අත යථා තත්වයට පත් කරන්න නම් මට සිද්ධ වෙන්නේ කුමක්ද? ඉතාමත් අමාරු වූ වේදනාකාරී අත්දැකීමකින් ගිහිල්ලා නැවත ඇඟිල්ල සාද ගන්න මට සිදු වුණා. ඉතින් ඒක ඉතාම වැදගත් වුණා මගේ ශරීරයට, මගේ අතට. අපි හැමෝම අපේ මුල් ස්වභාවයට, අපේ මැවීමේ මුල් ස්වභාවයට අපි යා යුතුව තිබෙනවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ අපව මවපු ඒ ස්වරූපයට යා යුතුව තිබෙනවා. පාප රහිත ස්වරූපයට. ඉතින් මගේ ඇඟිල්ල ගැන හිතලා අයියෝ මට බෑ මේක සුව කරගන්න, මට ඒක ආපහු තිබුණු තත්ත්වයට යථා තත්ත්වයට පත් කරගන්න මට ඕනේ නෑ ડોක්ටර් කියලා කියනවා නම් මම ඇත්තෙම හරි මෝඩයෙක්. ඉතින් ඔබත් මමත් පීඩාව තුලින් ගමන් කළ යුතු වන්නේ ඇයි? ඔබ උදෙසාම විතරක් නෙමෙයි. ඔබගේ සේවය උදෙසා, ඔබගේ සේවය ලබන්නා වූ ඔබගේ සභාව උදෙසා, ඔබගේ බයිබල් විදුහල උදෙසා, ඔබ සේවය කරන ස්ථානය උදෙසා, ඔබ සිටින දේශය උදෙසා, ඔබ සේවය කරන දේශාන්තරයන් උදෙසා තමයි ඔබට සමහර වෙලාවට එවැනි පීඩා තුලින් ගමන් කළ යුතු වන්නේ. ඉතින් ඔබේ පවුල තුල එවැනි පීඩාවකින් ගමන් කරනකොට, ඔබගේ සේවය තුල එවැනි පීඩාවකින් ගමන් කරනකොට, ඔබගේ සභාව තුල ඔබ එවැනි පීඩාවකින් ගමන් කරනකොට ඔබ නිතරම අහන දෙයක් තමයි ඇයි ස්වාමිනී මේ කියන්නා වූ දේ. ඔබ අහන්න පුළුවන් ඇයි ස්වාමිනී මේ වගේ දෙයක් වෙන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේගේ පැත්තෙන් දෙවියන් වහන්සේ කැමති දේ තමයි උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබව නැවත ඒ පළමු ස්වභාවයට පත් කරන්නට ඒ පීඩාව අවසානයේදී. ඒ වගේම අපි දකිනවා මේ ස්ථානය තුල ගිනි උදුන අපි දකිනවා විශේෂයෙන්ම ගින්දර යෙසායා පොතේ 62 සහ අපි දකිනවා ද්විතීය පොත දෙස බලනකොට දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය මෙන්න මේ ගින්දර තුලින්, ගිනි උල තුලින් ප්‍රකාශ වෙනවා, නිරූපණය වෙනු ලබනවා. යෙසායා පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඊශ්‍රායෙල් වරුන්ගේ ආලෝකය ගින්නක් පිණිසද ඔවුන්ගේ ශුද්ධ තනන් වහන්සේ ගිනි දළුවක් පිණිසද වන්නේය. එය ඔවුන්ගේ කටු ගස් හා ගොකටු එක දවසේම දවා නැති කර දමන සේක.
ඉතින් මේ ස්ථානයේ ගින්න දෙවියන් වහන්සේට සමාන කරනු ලබනවා. ඉතින් ඔබ අමාරුවෙන් යනකොට දෙවියන් වහන්සේගේ ගින්න මා වෙතට එන්න කියන්න. ඔබ පීඩාව තුල යනකොට දෙවියන් වහන්සේගේ ගින්දර මා වට කරගන්න කියන්න. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට ගින්නක් අවශ්‍යව තිබෙනවද? ආමෙන්. ඒ ගින්න ඔබේ සේවය මතටද? ඒ ගින්න ඔබගේ පෞල් ජීවිතය මතටද පැමිණෙන්න අවශ්‍යව තිබෙනවා. ඉතින් ඒ ගින්න සැබවින්ම ඔබේ දේශයන් වලට ගමන් කළ යුතුව තිබෙනවා. ඔබ මේ ස්ථානයේ සිටින්නේ විවිධ දේශයන් වලින් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේශයන් තුලට ඔබ මේ ගින්න රැගෙන යා යුතුව තිබෙනවා. ඒ ගින්න ඇවිලෙන්න ඕන ඔබගේ දේශයන් තුල. ඉතින් පළමුව අපි මේ පාඩමේදී කාලය සහතික කර ගැනීමේ ක්‍රියාවලියක නියැලෙන්නට අවශ්‍යයි. කාලය සහතික කර ගැනීමේ ක්‍රියාවලියක. දැන් අපි දකිනවා මිදීමේ ඉතිහාසය තුල ආබ්‍රහම් සම්බන්ධ වේවා, ඒ වගේම ආදි පියවරු සම්බන්ධ වේවා. ඔබ දකිනවා වර්ෂයන් තිබෙනවා, ගොඩක් ගණනය කරනවා අපි. මේ හැමදේම අපි දකිනවා කරනු ලබනවා. ඇත්තම ආබ්‍රහම් ඉපදුනේ කොයි වර්ෂයේද? කාට හරි කියන්න පුළුවන්ද? ආබ්‍රහම් ක්‍රිස්තු පූර්ව 2166 ඉපදුණු තැනැත්තෙක්. ඉතින් කොහොමද අපි සහතිකයක් කරගන්නේ ක්‍රිස්තු පූර්ව 2166 උපදිනයි කියලා? අපි දකිනවා මීට වසර 4000කට ප්‍රථම තමයි ආබ්‍රහම්ගේ කතන්දරේ, ආබ්‍රහම්ගේ ජීවිතය එන්නේ. නමුත් අපිට ක්‍රමයක් අවශ්‍යයි. කොහොමද ඔහු ඇත්තෙම ක්‍රිස්තු පූර්ව 2166 ඉපදුනා වූ කෙනෙක්ද ආබ්‍රහම්? ඉතින් ඔබට විවිධ මූලාශ්‍ර සහ පොත්පත් තුලින් සහ විවිධ දේව ධර්මාචාර්ය වරුන්ව හමු වෙනකොට ඔවුන්ගේ අදහස් බලනකොට ආබ්‍රහම් මේ කාලේ ඉපදුණු බවට පිළිගන්නේ නැහැ. නමුත් කොහොමද ඇත්තෙම අපි ඔහු මේ වර්ෂයේ ඉපදුණයි කියලා බලන්නේ? මේකෙදි ඉතාම වැදගත් වෙනවා අපගේ දෙවෙනි පොත. ඉතින් මිදීමේ ඉතිහාසයේ දෙවෙනි පොත තුල මේ සියලුම වර්ෂ ගණනය කරලා තිබෙනවා. ඔබ කී දෙනෙක් මේ පොත කියවලා තිබෙනවද කියලා මම දන්නේ නැහැ. right? ඔබට ඇත්තෙම මේ පොත කියවන්න අවශ්‍ය නම් මම විශ්වාස කරනවා ඔබට ඊටාම වැදගත් වෙන. පොත රැගෙන ඔබ කියවන්න. ඒ තුල සියලුම මේ වර්ෂ ගණනය කරන හැටි ලියා තිබෙනවා. ඉතින් ඒ පොත ඔබගේ අතට ඉක්මනින් ලැබෙවි. right? අපි විශේෂයෙන්ම ආබ්‍රහම් තුමාගේ මේ වර්ෂයේ සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරද්දී වර්ෂයේ සහතික කර ගැනීමේදී අපට වැදගත් වෙන දෙයක් තමයි බයිබල් පදයේ තමයි 1 රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. 1 රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. තවද ඊශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු 480 වෙනි අවුරුද්දේ එනම් ඉස්රායෙල් වරුන් කෙරෙහි සාලමෝන් රජකම් කිරීමේ 4 වෙනි අවුරුද්දේ 2 වෙනි මාසය වූ සිව් මාසයේදී ඔවුන් ස්වාමින් වහන්සේගේ ගෘහය ගොඩනගන්න පටන් ගත්තෝය. අපට දකින්න ලැබෙන මේ පදය මිදීමේ ඉතිහාසයේ තුල තිබෙන ඉතාමත් වැදගත් පදයක් වර්ෂ සහතික කර ගැනීමේදී. දැන් අපට පෙනෙනවා විශේෂයෙන්ම සොලමන් රජතුමා අභිෂේක එසේතැන්දා රජකමට පත්වනු ලබන්නේ කොයි අවුරුද්දේද? කාටද කියන්න පුළුවන්? අපි දකිනවා ඇත්තෙන්ම ක්‍රිස්තු පූර්ව 970 තම ඔහු රජකමට පත්වන්නේ. ඉතින් පුරාවිද්‍යාත්මක සහ ලෝක ඉතිහාසය අනුව සොලමන් රජතුමා රජකමට පත්වන්නේ ක්‍රිස්තු පූර්ව 970. දැන් අපි කියවපු පදයේ අනුව එතුමා දේවමාලිගාව හදන්න පටන් ගන්න අවුරුදු 4කට පස්සේ රජකමට පත් වෙලා. එහෙනම් අපි දකිනවා 970න් අපි අඩු කළොත් 4ක් right 4ක් අඩු කළොත් අපට ලැබෙනවා 966. ක්‍රිස්තු පූර්ව 966 තමයි දේවමාලිගාව හදන්නේ. ඒ වගේම එතන කියනවා ඉස්රායෙල් ජනතාව මිසරයෙන් පිටත් වෙලා අවුරුදු 480කට පස්සේ තමයි ඇත්තෙම දේවමාලිගාව හදන්නේ. මිසරයෙන් පිටත් වෙලා අවුරුදු 480කට පසුව තමයි
දේවමාලිගාව හැදුවේ. එසේනම් අපි මේ දෙක එකතු කරපුවම අපිට හම්බ වෙනවා 1446. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 1446 තමයි ඇත්තෙම නික්මයාම ගමන සිදු වෙලා තිබෙන්නේ. දැන් අපේ මේ වර්ෂය ඊටාම වැදගත් වෙනවා ඊතුරු සාධක හොයන්න. ක්‍රිස්තු පූර්ව 1446 අපි පදනම් කරගෙන යාකොබ් තුමාගේ උපත අපි බලන්නට යනවා. අපි දකිනවා උප්පත්ති පොතේ 47 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ අනුව අපි බලනකොට යාකොබ්ගෙන් පාරාවෝ වයස අහපුවාම ඔහු කියා සිටිනවා ඔහුගේ අවුරුදු ගණන 130ක් කියලා. ඔහු කියා සිටිනවා ඔහුගේ වයස අවුරුදු 130ක් කියන එක. දැන් අපිට පේනවා ඇත්තෙන්ම අපිට මේ 1446ට 130ක් එකතු කරපුවාම අපට ලැබෙන්නට යනවා ඇත්තෙන්ම යාකොබ් තුමාගේ උපන් කාලය උපන් වර්ෂය. ඒ කියන්නේ 1876 ක්‍රිස්තු පූර්ව 1876 එතුමාගේ උපත අපට දකින්න පුළුවන්. සමාවෙන්න ඇත්තෙන්ම මට මේ ගණනය ටිකක් වැරදුනා. ඉතින් අපි නැවත අපි මේ ගණනය අපි බලන්නට යනවා. ඉතින් මට සමා වෙන්න අපි ආපහු මෙම පියවරුන්ගේ උපත අපි නිවැරදිව අපි අවබෝධ කරගන්නට යමු. විසියල්ල අපි නැවත මකා දමලා අපි බලන්න යමු කොයි විදියටද මේ ආදි පියවරුන්ගේ වර්ෂයන් තුලින් ගමන් කළා ආබ්‍රහම් තුමා ඉපදුණු වර්ෂය අපි සාතික කරගන්න කියලා. අපි බලන්න යනවා ඊශ්‍රායල් ජනතාව මිසරයට පැමිණියේ කොයි කාලෙද කියලා. අපි මේකට 430ක් එකතු කරන හේතුව ඊශ්‍රායල් ජනතාව මිසරේ අවුරුදු 430ක් ජීවත් වුණු නිසා. එතකොට අපිට ලැබෙනවා 1876 ක්‍රිස්තු පූර්ව 1876 තමයි ඊශ්‍රායල් ජනතාව මිසරයට ඇවිල්ලා තිබෙන්නේ. දැන් අපිට පුළුවන්කම තිබෙනවා යාකොබ් තුමාගේ ඉපදුණු වර්ෂය සොයා ගන්නට. දැන් අපි 1876ට එකතු කරන්නට යනවා 130ක්. 130 මම ඔබට පෙර සඳහන් කළ ඒ යාකොබ් තුමා පාරාව් ඉදිරියේ සිටිද්දි වයස. ඒ අනුව අපට ලැබෙනවා ඇත්තෙන්ම 2006ක් අපට ලැබෙනවා. අපි මේක ඉතාමත් පැහැදිලිව ලියා ගමු. ක්‍රිස්තු පූර්ව 2006 දී තමයි යාකොබ් තුමා උපත ලබන්නේ. අපි දැන් බලන්නට යනවා ඊසාක් එසේත් යාකොබ්ගේ පියාවන ඊසාක් ඉපදුනේ කොයි වර්ෂෙද කියන එක ගැන. අපි දකිනවා යාකොබ්ගේ උපතට අපි එකතු කරන්නට යනවා යාකොබ් ඉපදෙනකොට ඊසාක් තුමාගේ වයස උප්පත්ති පොතේ 25 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ අනුව ඊසාක්ට එවිට වයස වන්නේ අවුරුදු 60ක්. එසේනම් අපට ලැබෙනවා මේ දෙක එකතු කරපුවාම ඊසාක්ගේ ඉපදුණු වර්ෂය වන්නේ ක්‍රිස්තු පූර්ව 2066 වර්ෂය තමයි ඊසාක් ඉපදුණු වර්ෂය. උපත්ති පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ අනුව ඊසාක් හම්බෙනකොට ආබ්‍රහම්ට වයස අපට දකින්න පුළුවන් ඔහුට වයස අවුරුදු 100යි. ඒ අනුව අපි දකින්න ලැබෙනවා ආබ්‍රහම් ඉපදුණු වර්ෂය වන්නේ ක්‍රිස්තු පූර්ව 2166. ඉතින් ඔබට දකින්න ලැබෙනවා මෙන්න මේ 970 කියන දේව වචනේ තිබුණු මේ සහතිකයත් එක්ක තමයි අපි මේ ගමන් කරන්නේ. ඉතින් අපි 966ට 480 එකතු කරලා නික්මයාම ගමන කාලය අපි හොයාගත්තා. නික්මයාම ගමන කාලයට අවුරුදු 430ක් එකතු කරලා ඊශ්‍රායල් ජනතාවට මිසරට ආපු කාලය හොයාගත්තා. ඉන්පස්සේ අපි දකිනවා ඒ කාලෙට යාකොබ් තුමාගේ වයස එකතු කරලා යාකොබ් තුමාගේ උපත සිදු වුණු වර්ෂය අපි හොයාගත්තා. යාකොබ් තුමාගේ උපතේ වර්ෂයට ඊසාක් තුමාගේ ආයුෂ එකතු කරලා අපි ලබා ගන්නවා ඊසාක් තුමාගේ උපන් වර්ෂය. ඊසාක් තුමාගේ උපන් වර්ෂයට අපි ආබ්‍රහම් තුමාගේ ඒ ආයුෂ එකතු කරලා අපි ලබා ගන්නවා ආබ්‍රහම් තුමාගේ උපන් වර්ෂය.
කාට හරි කියන්න පුළුවන්ද ආබ්‍රහම්ගේ තාත්තාගේ ආයුෂ සහ ආබ්‍රහම් ඇත්ත වශයෙන්ම ඉපදෙනකොට තේරට වයස කීයද කියලා? අවුරුදු 70යි. උපති 11 වෙනි පරිච්ඡේදය තුල අපි දකිනවා ෂෙම්ගේ ඉඳලා තේරා දක්වා පරම්පරාවෙහි ආයුෂ් කාලය සහ ඒ දරුවන් ඉපදුණු කාලවකවානුව ආදි පියතුමාගේ වයස සියලු දේ මේ විදිහට සටහන් වෙනවා. මේ සියල්ල ඔබට මම මේ අධ්‍යයන එකතු කළ ආකාරයට ආපස්සට එකතු කරගෙන ගියොත් ඒ ආදි පියවරුන්ගේ උපත සිදු වුණු වර්ෂය right ඒ ආදි පියවරුන්ගේ උපත සිදු වුණු වර්ෂය ඔබට ඇත්ත වශයෙන්ම සොයා ගැනීමට හැකියාව තිබෙනවා. මේ ආකාරයටම අපට පුළුවන්කම තිබෙනවා. ඉතින් උපතිපද 11 වෙනි පරිච්ඡේදයේ පුරාවටම ෂෙම්ගේ ඉඳලා තේරා දක්වාම ඒ ආදි පියවරුන්ගේ අවුරුදු මේ ආකාරයෙන් සටහන්ව තිබෙනවා. ඉතින් ඒ වගේම උප්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ අපිට දකිනවා ආදම්ගේ ඉඳලා නෝව දක්වාම මේ ආදි පියවරුන්ගේ මේ අපි එකතු කරපු ආයුෂව සහ ඒ වයසවල් සටහන් වෙනවා. ඔබ මේ හැම එකක්ම ආපස්සට එකතු කරගෙන ගියොත් ඔබට ලැබෙන්න යනවා ජල ගැල්ම සිදු වුණු වර්ෂය කවදද කියලා ඔබට ලබා ගන්න පුළුවන්. ආදම් ඉපදුනේ කවදද කියලා ඔබට මේ ආකාරයෙන් ලබා ගැනීමට හැකියාව. මේ හැමදේම වචනය තුලයි තියෙන්නේ. ද්විතීය කතාවේ 32 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ පුරාණ දවස් සිහි කරව. පරම්පරාවෙන් පරම්පරාවට පසු වුණු වර්ෂ කල්පනා කරව. මේ පදයට අනුව මේ පසුගිය වර්ෂවල් සහ මේ හැම අවුරුද්දක්ම තුලින් අපි දකින්න ලැබෙන්නේ කුමක්ද? අපට දකින්න ලැබෙනවා විශාල ඉතිහාසයක්. විශාල ඉතිහාසයක තොරතුරු අපට සොයා ගන්නට හැකියාව ලැබෙනවා මේ වර්ෂවල් මේ අංක මේ ගණනය කරන්නා වූ කාලයන් ගැන අපි සිතනකොට අපට හිතාගත නොහැකි ඉතිහාසයක් අපට හම්බෙන්න යනවා. මම ඔබට කිව්වොත් 1984 තමයි මම ඉපදෙන්නේ. 1984 ඉඳලා 1989 වෙනකම් මං ගෙදර සිටියා කුඩා ළමෙක් හැටියට. 1989 ඉඳලා 2000 වෙනකම් මමගේ ඉස්කෝලේ එහෙම නැත්නම් පාසල් ජීවිතය. 2002 ඉඳලා 2006 වෙනකම් මගේ යුනිවර්සිටි එහෙම නැත්නම් කොලෙජ් ජීවිතය. ඒ වගේම 2006 ඉඳලා 2013 වෙනකම් මම ඇමරිකාවේ වැඩ කළා. 2013 ඉඳලා 2016 වෙනකම් මම කොරියා දේශය තුල වැඩ කළා. 2016 මම සේවයට කැපුණා. දැන් මගේ මුළු ඉතිහාසෙම මම මේ අංකත් එක්ක කියද්දි මේක ගැන ඔබට තේරෙන්නේ කොහොමද? සැබෑ වෙනසක් විශාල ඉතිහාසයක් මම කෙටි කරලා ඔබට කියනවා මං ගැන. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ පසුගිය වසරවල් කල්පනා කරන්න, පුරාණ දවස් සිහි කරන්න කියලා. මේක ඊටාම වැදගත් දෙයක්. මම කැමතියි ඔබෙන් අහන්න ඔබ කී දෙනෙක් විවාහක අය මේ ස්ථානයේ සිටිනවද? ඔබේ අත් උසවන්න ඉහළට. ඔබ විවාහක අය මේ ස්ථානයේ සිටින අය මේක ඊටමත් වැදගත් වෙනවා ඔබට. දැන් ඉක්මනින්ම මතකයෙන් මට කියන්න අද වෙනකොට ඔබ විවාහ වෙලා අවුරුදු කීයද? අද වෙනකොට ඔබ විවාහ වෙලා අවුරුදු කීයද? ඉක්මනට මට කියන්න. සමහරු කල්පනා කරනවා සමහරුන්ට දැන් මතක නැහැ. එක්කෙනෙක් කියන 72ක්. ඔහු අවුරුදු 72 අදට විවාහ වෙලා. අපි හොඳ අත්වල සන්නාදයක් දෙමු ඔහුට. දැන් මට කියන්න ඔබ කී දෙනෙකුට මතකද ඔබ විවාහ වුණු දිනය සහ වර්ෂය සහ දිනය කී දෙනෙකුට මතකද? නිකමට හිතලා බලන්න මේක ඔබට අමතක වුණොත් කුමක්ද සිද්ධ වන්නේ? මේ දේ ඔබට අමතක වුණොත් කුමක්ද සිද්ධ වන්නේ? දැන් මම මේක තව ටිකක් බැරෑරුම් කරන්නට යනවා. දැන් හිතන්න ඔබේ සහකරුවගේ ඔබේ භාර්යාව වේවා ඔබේ පුරුෂයාගේ හරි උපන්දිනය ඔබට අමතක වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඇය තරහ වෙනවානේ. ඇය ඔබ ප්‍රතික්ෂේප කරන ඇයගේ ස්වරූපය වෙනස් වෙනවා. දැන් මට මතකයි මගේ උපන්දිනය. එහෙම නැත්නම් මගේ උපන් වර්ෂය සියල්ල මට මතකයි. හැබැයි කෙනෙක් මගෙන් ඉක්මනටම ඇහුවොත් හදිසියේ ඔයාගේ වයස කීයද කියලා. ඇත්තෙම මට මතක නැහැ. මම මොනවද කරන්නේ දන්නවද? මම මගේ නෝනාගේ වයස එක මම ආපස්සට ගණන් හදලා මම ඔහුට කියනවා මට අවුරුදු 33යි කියලා.
right? ඉතින් තේරුණාද ඇත්තෙන්ම සමහර වෙලාවට මේ මතකය අපට නැති වුණාම අපිට එක වර්ෂයක් අල්ලගත්තොත් අපිට හැකියාව තිබෙනවා අපිට අවශ්‍යම දේ ලබා ගන්නට. දැන් අපි මේ පොළොව තුල අපි පුරුෂයා සහ භාර්යාව හැටියට විවාහ වෙලා සිටිනවා. දේ වචනේ කියනවා සබහව සහ දෙවියන් වහන්සේ අතරද සම්බන්ධතාවය ඒ වගේ. අපි මේ පොළොව තුල මේ සම්බන්ධ මනුෂ්‍ය සම්බන්ධතාවය තුල අපි විවිධ ඒ අවුරුදු ඒ උපන්දින ඒ විවාහ ඇනිවර්සරි සියල්ල අපි මතකයේ තබා ගන්නවා. හැබැයි ඔබ දන්නවද ඊට වඩා ඉතාමත් ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරන දේව වචනය තුල තිබෙන මේ අවුරුදු සහ වර්ෂයන් අපි ඒ ගැන හිතනවද මීට වඩා? ආචාර්ය ආබ්‍රහම් පාක් එතුමා මේ බයිබලයේ මේ වර්ෂ මේ අංක සියල්ල ගණනය කරමින් කාලය ගත කරමින් ඔහු ජීවනයේහි සැබෑ ස්වરૂපය සොයාගන්නට ගියා. එතුමා අපි දකිනවා මෙන්න මේ සියල්ල තුලින් එතුමා ගැඹුරු සම්බන්ධකමක් ඇති කරගත්තා දෙවියන් වහන්සේත් එක්ක. ඔබ කී දෙනෙක් ජීවනයේ බලාපොරොත්තු වෙනවද? සදාකාල ජීවනය. සදාකාල ජීවනය ඔබ බලාපොරොත්තු වෙනවා නම් දෙවියන් වහන්සේගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කිරීම ඊටාම වැදගත් වෙනවා. මම ඇත්ත වශයෙන්ම මේ දේ ඉගෙන ගත්තේ ආචාර්ය ආබ්‍රහම් පාක් එතුමා සේවය කරපු දේවස්ථානය තුල මම සේවය කරමින් අධ්‍යයනය කරමින් වචනෙට ආසාවෙන් පිපාසයෙන් ගමනක් යන්නට තීරණය ගත්තුදා. ඉතින් අපි දකිනවා සභා ඉතිහාසය ගත්තහම සභා ඉතිහාසය තුල පවා සැබෑ පෙරලියක් කළා වූ සභා ඉතිහාසයේ පියවරු දෙස බලනකොට ඔවුන් ගැඹුරින් දේව වචනෙට ආස වෙලා ගැඹුරින් දේව වචනේ අධ්‍යයනය කරපු අය. අපි දකිනවා මාටින් ලූතර් තුමා වැනි අය දේව වචනෙට මූලිකත්වයේ දෙමින් දේව වචනේ තුලින් ඔවුන් ගමනක් ගියා. ඉතින් අපි කිතුණු ගමනේ යථාර්ථවාදීත්වයෙන් යුක්තව ගමන යන්න නම් ජීවනය කරා යන්න නම් කැල්වින් තුමා වගේ මාටින් ලූතර් වැනි එවැනි අය වගේ අපි ගැඹුරු හොඳ අතිවාරමක් තබා ගන්නට අවශ්‍යයි. මේකට තමයි ඇත්තෙන්ම මේ මිදීමේ ඉතිහාසයේ පොත් මාලාවම ඔබට මේට උපකාර කරනු ලබනවා. යොහාන් 17 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියනවා වගේ සදාකාල ජීවනය නම් මේය එකම සත්‍ය වූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අඳුර ගැනීම කියලා කියනවානේ. එසේනම් අපි මේ දේ අපේ හදවතේ තබා ගන්නට අවශ්‍යයි. right? මේ දේ අපේ හදවතේ තබාගෙන අපි දේව වචනෙට ඉතා ගැඹුරින් ආසාවෙන්ට ඕනේ. ආසාවෙන්ට ඕනේ. ඒක තමයි මම හිතනවා ඉතාම වැදගත් දේ. අපි ඉතින් බොහෝ වේලාවක් අරගෙන අපි මෙන්න මේ අවුරුදු ගැන අපි කතා කළා. ඉතින් අපි ටිකක් ඉස්සරහට යන්න යනවා අපි ඊළඟ මාතෘකාවට. ආමෙන්. ඇත්තෙන්ම අපි බැලුවා ආබ්‍රහම් ඉපදුනා වූ අවුරුද්ද ගැන අපි දීර්ඝ වශයෙන් අපි කාලය අරගෙන කතා කළා. ඒ වගේම අපි බලන්න යනවා කවදද ගිනිහුලේ ගිවිසුම ඇත්තෙන්ම ලැබුණේ. ගිනිහුලේ ගිවිසුම ආබ්‍රහම්ට ලැබෙන්නේ කවදද කියන එක ගැන අපි දැන් ඉදිරියට අපි බලන්නට යමු. උපත්ති පොතේ 16 වෙනි පරිච්ඡේදයට අනුව අවුරුදු 10කට පසුව ආබ්‍රහම්ට මිසරීය දාසියව භාර්යාවක් කොට ලබා දෙනු ලබනවා සාරා විසින්. උපත්ති පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ආබ්‍රහම් කානාන් දේශයේ දස අවුරුද්දක් වාසය කළ පසු ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරයි තමාගේ දාසිය වූ මිසරීය හාගර්ගෙන තමාගේ පුරුෂයා වූ ආබ්‍රහම්ට භාර්යාවකට පාවා දුන්නේය. අපි ආබ්‍රහම්ගේ ජීවිතය සමගින් අපි මේ තේරුම් ගන්නට යනවා. අපි රූප සටහනක් ආශ්‍රයෙන් අපි ඔහුගේ වයස අපි බෙදා වෙන් කරගනිමු. විශේෂයෙන් අපි දකිනවා
ආබ්‍රහම් කානාන් දේශයට එනකොට ඔහුට අවුරුදු 75යි. ඊට පස්සේ අපි ඔහුගේ වයස මෙසේ සටහන් කරගමු. 76යි 77යි 78 79 80 81 ඒ වගේම අපි තව ඉදිරියට ගියෝ 81 82 83 84 85 අවුරුදු 75 දී ඌ කානාන් වල පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද හතරවෙනි අවුරුද්ද පස්වෙනි අවුරුද්ද හයවෙනි අවුරුද්ද හත්වෙනි අවුරුද්ද අටවෙනි අවුරුද්ද නවවෙනි අවුරුද්ද සහ 10වෙනි අවුරුද්ද 10වෙනි අවුරුද්ද වෙනකොට ආබ්‍රාම්ට වයස වන්නේ අපි දකිනවා අවුරුදු 84යි. එසේනම් අපට පෙනෙනවා ගිනි හුලේ ගිවිසුම පිහිටුවා ගැනීමේදී ආබ්‍රහම්ගේ වයස වන්නේ සැබවින්ම මේ ගණනයත් එක්ක බලනකොට අපිට පැහැදිලි වෙනවා එතුමා හාගර්ව භාර්යාව කොට ගත්තට පසුව තමයි ඒ ගිවිසුමේ සිදුවන්නේ ඔහුට අවුරුදු 84 දී තමයි මේ ගිනි හුලේ ගිවිසුමේ අපි දකිනවා පිහිටවනු ලබන්නේ. එම වයසත් එක්ක අපි බැලුවොත් ක්‍රිස්තු පූර්වවලදී මෙම ගිනි හුලේ ගිවිසුම සිදුවුනේ කුමන කාලයේද කුමන අවුරුද්දේද කියලා මේ ගණනයත් එක්ක අපි සංසන්දනාත්මකව බලනකොට අප සිදු කළ ගිවිසුම් සැබවින්ම එය සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 2082 වර්ෂයේදී. ක්‍රිස්තු පූර්ව 2082 වර්ෂයේදී තමයි මේ ගිනි හුලේ ගිවිසුම පිහිටවනු ලබන්නේ. මේ අනුව දැන් අපට තේරෙනවා මේ පසුගිය වර්ෂවල් කල්පනා කරන්න පුරාණ දවස් සිහි කරන්න කියන එකේ වටිනාකමනේ. අපි හැමෝටම දැන් වැටහෙනවා මේ මිදීමේ ඉතිහාසය තුල අධ්‍යයනය කරන මේ වර්ෂ වල කොපමණනම් ගැඹුරු දේ සැඟවිලා තිබෙනවද ඒවා අපේ අධිහිල්ලේ ජීවිතේට කොච්චර වටිනවද කියන එක. හොඳයි මේක අපිට ඊටාම අමාරු වුණාට මම විශ්වාස කරන අපේ ජීවිතේට ඊටමත් වැදගත් වෙනවා. ආමෙන්. ආමෙන්. හොඳයි අපි ඊළඟ කාරණා වෙතට අපි අවධානය යොමු කරමු. අපි ගිනි හුලේ ගිවිසුමෙහි පසුබිම දෙස බලන්නට යනවා. ගිනි හුලේ ගිවිසුමෙහි පසුබිම මේ ගැන අපිට හදාරනකොට ගිනි හුලේ ගිවිසුමේ පසුබිම කියන මාතෘකාව යටතේ ප්‍රධාන වූ කාරණාවන් 4ක් මේ පසුබිම හා සම්බන්ධ වනු ලබනවා. ප්‍රධාන කාරණා 4ක්. පසුබිම ගැන බලනකොට පළවෙනි කාරණාව හා සම්බන්ධ වෙන බයිබල් පදය උප්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. අපිට දකින්න ලැබෙනවා මේ පළවෙනි කාරණාව හා සම්බන්ධ වෙනු ලබනවා. කුමක්ද ඒ කියන්නේ? උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ වංශය තමන්ට අයිති නැති දේශයකහි විදේශීන් බවද ඔවුන්ට මෙහෙ කරන බවද ඔවුන් අවුරුදු 400ක් ඔවුන්ට පීඩා කරන බවද සැබවින්ම දැනගනින්න. අවුරුදු 400ක් පීඩා මැද ජීවත් වීම පසුබිම හා සම්බන්ධ පළමු කාරණාව. නමුත් අපි නිග්මයාම 12 වෙනි පරිච්ඡේදයේ 40 සහ 41 පද කියෙව්වොත් මිසරේ ඊශ්‍රායෙල් පුත්‍රයන් විසූ කාලය 430 අවුරුද්දක්ය. තවද 430 අවුරුද්ද කෙලවර වූ දවසේම ස්වාමින් වහන්සේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටතට ගෙනාවෝය. කොහොමද එහෙනම් උප්පත්ති පොතේ අවුරුදු 400ක් කියන කතන්දරය ප්‍රකාශ වන්නේ? මේ ස්ථානේ කියන අවුරුදු 430ක් කියලා. අපි දකිනවා ජෝසෙෆ් තමයි ප්‍රථමයෙන්ම ඊජිප්තුවට ගිහිල්ලා ඔහු එහි අගමැති කෙනෙක් හැටියට පත් වෙනු ලබනවා. ඊට පස්සේ ඔහුගේ පවුලේ සියලු දෙනාම යාකෝබ් ඇතුළු පිරිස අපි දකිනවා ඔවුන් මිසරට යනවා. ඇත්තෙන්ම මේ වෙනකොට ජෝසෙෆ් මිසරයේ අගමැති තනතුරේ සිටින නිසා මුල් කාලේ
ඊශ්‍රායල් ජනතාවට හොඳින් සැලකුවා, හොඳින් බලාගත්තා, හොඳ සත්කාරකම් කළා ඔවුන්ට. නමුත් පසුව ඔවුන්ට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇත්තෙන් මේ පළවෙනි අවුරුදු 30 ඉතාමත් හොඳ තත්ත්වයක් තිබුණා ඊශ්‍රායල් ජනතාවට. නමුත් ඉන් පස්සේ අවුරුදු 400ක් අපි දකිනවා වහල්ලු හැටියට මිසරේ හිටියා. මේක තමයි ප්‍රථම පසුබිම ගිනිහුලේ ගිවිසුම හා සම්බන්ධ වන. ඔවුන්ට පීඩා කරනපු නිසා අපි දකිනවා දෙවියන් වහන්සේගේ විනිශ්චය මේ මිසරවරුන් මත පැමිණියා. ඒ විනිශ්චය පමණක් නෙමේ, දෙවියන් වහන්සේ තෝරගත් ආබ්‍රහම්ගේ වංශය වන ඊශ්‍රායල් දේශයෙන් පිටත් වන්නේ ඉතාමත් පොහොසත් මිනිස්සු හැටියට, ශාස්ත්‍රීයමත් මිනිස්සු හැටියට තමයි අපි දකිනවා දෙවියන් වහන්සේ මිසරයෙන් ඔවුන්ව එළියට ගනු ලබන්නේ. මේක දෙවෙනි කාරණාව. දෙවියන් වහන්සේ මිසරවරුන්ට පීඩා 10 එවලා අපි දකිනවා මිසරවරුන්ව විනිශ්චයට පත් කරනු ලැබුවා. ඒ අපි දකිනවා විශේෂයෙන්ම නික්මයාම 12:12 මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශයේ මැදින් යන්නෙමි. මිසර දේශයේහි මිනිසයන්ගේද සිව්පාවන්ගේද සියලු කුළුඳුලන්ට පහර දෙන්නෙමි. මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චය ඉෂ්ට කරන්නෙමි. අපි දකිනවා දෙවියන් වහන්සේ ඒ විනිශ්චය ඉෂ්ට කළේ සියලු දෙවිවරුන්ටත් විරුද්ධව. ඉතින් මේ විනිශ්චය පැමිණීම සමග අපි දකිනවා ඊජිප්තු වැසියන් ඇත්ත වශයෙන්ම ඊශ්‍රායල් ජනතාවව පිටමන් කරන එක ගැන සතුටක්පත් වෙලා හිටියා. ඒ නිසා ඔවුන් මොනවද කළේ? ඊශ්‍රායල් ජනතාව ඔවුන් පිට වෙන්න කලින් අසල්වාසීන්ව හමු වෙලා ඔවුන්ගෙන් ඉල්ලගනු ලැබුවා රන් රිදී, ඒ වගේම ආභරණ, ඒ වගේම මේ හැම දෙයක්ම ඉතාම ලස්සන දේවල් ඔවුන් කිව්වා අපට දෙන්න. ඔවුන් කිව්වා මේවා අරගෙන යන්න. ඔයගොල්ලෝ කරුණා කරලා මේ දේශයෙන් මේවා අරගෙන අපේ දේශයට කරදරයක් නොවි මේවා රැගෙන යන්න කියලා. වචනේ කියනවා මිස්ර ජනතාවගේ කරුණාව ලැබුණා කියලා ඊශ්‍රායල් ජනතාවට. ඔවුන් ඒ නිසා සියලු වස්තුව රැගෙන ගියා කියලා වචනේ කියනවා. අපි දකිනවා ඊජිප්තුව කියන්නේ ලෝකාකාරයෙන් බලනකොට වස්තුව, සැප, මුදල් සහ හැමදේම තියෙන තැන. නමුත් දෙවියන් වහන්සේ උන්ට කිව්වා නුඹලා එහි මෙහෙකාරයන් හැටියට සිටිනවා, වහල්ලු හැටියට සිටිනවා. ඔවුන් උඹලට පීඩා කරනවා කියලා. නමුත් නුඹලා පිට වෙනකොට නුඹලගේ කුලියද රැගෙන නුඹලා යන දේ තමයි මෙතන දෙවියන් වහන්සේ පැහැදිලිව කියන්නේ. ඉතින් මම යාඥා කරනවා ඔබ හැම කෙනෙකුටම ඔබගේ සේවය, ඔබගේ පවුල සාර්ථකත්වයේ පත් වෙලා මිසරයේ ඊශ්‍රායල් ජනතාව පොහොසත් වෙලා පැමිණියා වගේ ඔබේ සාර්ථකත්වය උදා වෙන්න පිණිස මම ඔබට යාඥා කරනවා. ගීතාවලිය 105:37 ගීතාවලිය 105 ගිනිහුලේ ගිවිසුමෙහි සාරාංශයක් හැටියට ඔබ ඉදිරියේ තියන්න කැමැතියි. තවද උන්වහන්සේ රන් රිදී ඇතුව ඔවුන් පිටතට ගෙනාසේක උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක් නොසිටියේය. දෙවියන් වහන්සේ ඊජිප්තුව විනිශ්චයට පත් කළත් අපි දකිනවා උන්වහන්සේ තමන් වහන්සේගේ දරුවන්ව ඉතාමත් හොඳ තැනකින් හොඳ විදිහට ඒ ඊජිප්තුවෙන් එළියට ගෙනෙනු ලැබුවා. මේක ඉතාමත් පුදුම සහගත දෙයක්. ඉතින් ඒ නිසා ඔවුන්ව වහල්කමෙන් එළියට ගත්තේ වහල්ලු ලෙස නෙමෙයි. පසුබිම සමග සම්බන්ධ වෙන ඊළඟ කාරණාව වන්නේ දීර්ඝායුෂය. එසේ නැත්නම් ආබ්‍රහම්ගේ ජීවිතය හා සම්බන්ධ දීර්ඝායුෂය. ආබ්‍රහම් කොපමණ කාලයක් ජීවත් වුණාද? අවුරුදු 175ක් ඔහු දීර්ඝායුෂය ලැබුවා. සාමාන්‍යයෙන් අපි අද දවසේ වෙනකොට අවුරුදු කීයක්ද අපේ මුල් අවුරුදු අපේ ආයුෂ වන්නේ? බොහෝ වෙලාවට 120ක්, 100ක් වෙන්න පුළුවන්. නමුත් ආබ්‍රහම් 175ක් ආයු වැළඳුවා. ඉතින් ඔහුගේ ආයුෂ කාලය තුල ඔහු ඇදහිල්ල අන්‍යයන්ට සම්ප්‍රේෂණය කළා.
කානාන් දේශයේ වටේට ඔහු ගමන් කළා. ඒ වගේම දෙවියන් වහන්සේ සමග ගිවිසුම් පිහිටුවගෙන ඒ ගිවිසුම් වලට අනුව ජීවත් වුණා. උපති පොතේ 25 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 ආබ්‍රහම් ජීවත්ව සිටිය ඔහුගේ ජීවිතයේ අවුරුදු ගණන නම් 175 අවුරුද්දකි. ආබ්‍රහම් හොඳ මහලු වයසේ වයෝවෘද්ධයෙක්ව වයසින් පූර්ණව ප්‍රාණය හැර තමාගේ සෙනගට එකතු වුණයි කියලා කියනවා. මෙතන සටහන් වෙනවා ඔහුගේ හොඳ මහලු වයසේ ඔහු ප්‍රාණය හැර ඔහු දෙවියන් වහන්සේ වෙතට ගියයි කියලා. අපි දකිනවා අපේ වයස දිහා බලනකොට අපේ ජීවිතය දිහා බලනකොට අපි අවුරුදු 30 දී 20 දී 40 දී යම් දේවල් කළා. ඇත්තෙන්ම අපේ ආයුෂ අපේ අවසාන කාලයේදී අපිට බලාපොරොත්තුවක් නැතුව මැරෙන්න වුණොත් ඒක හරිම අභාග්‍යයක් හැටියට නේද අපිට දැනෙන්නේ. නමුත් ආබ්‍රහම් එහෙම නෙමෙයි. එයාගේ මුළු අවුරුදු ගණනාවම එයා මහන්සි වෙලා එයා පොරොන්දු එක්ක ජීවත් වෙලා ඇදහිල්ල අන්‍යයන්ට ප්‍රකාශ කරලා ඔහු ඊටම සාර්ථක මිනිසෙක් හැටියට ඔහු මේ යනවා. මම යාඥා කරන අපේ ජීවිතේ මේක වෙන්න ඕනයි කියලා. අපේ සේවය තුළ අපේ පවුල තුළ අපේ පුද්ගලික ජීවිතය අපි සාර්ථකත්වයේ තුළ අපි අපේ හුස්ම අරින්න ඕනේ. පසුබිම සම්බන්ධ හතරවෙනි කාරණාව නම් ඔවුන් එහෙම ඉස්රායෙල් ජනතාව වහල්කමෙන් හැරියේ හතරවෙනි පරම්පරාවේදී ඔවුන් නැවත මේ දේශයට එනවා කියන එක. මොකද්ද මේ හතරවෙනි පරම්පරාව කියන එකේ අදහස? සමහර දේවධර්මාචාර්යවරුන් මේ හතරවෙනි පරම්පරාව සම්බන්ධයෙන් ගණනය කිරීමේදී විවිධ අදහස් දරනවා. විශේෂයෙන්ම අවුරුදු 400ක වහල්කමක් ගැන සලකමින් බලනකොට ඔවුන් බොහෝ වෙලාවට දරන මතයක් වන්නේ එක පරම්පරාවක් අවුරුදු 100කට බෙදලා අවුරුදු 400ක් කියන අදහස ගෙනෙනු ලබනවා. ඉතින් ආබ්‍රහම්ගේ සිට නික්ම යාම ගමන දක්වා ඔවුන් අවුරුදු 100යි හැටියට 400ක ගණනය කරන ලබන අතර යෝසෙෆ්ගේ පවුල සහ යෝසෙෆ්ගේ මිසර ජීවිතයේ ඉඳලා ඔවුන් ගණනය කරලා ඔවුන් ප්‍රකාශ කරනවා සමහර වෙලාවට ඒ පරම්පරා හතරක් ඒ පවුලෙන් නික්මන බවට. හතරවෙනි පරම්පරාව යන්න අපි කොහොමද ගණනය කරන්නේ, කොහොමද තේරුම් ගන්නේ? අපි දකිනවා ඉස්රායෙල් ජනතාව අවුරුදු 400ක් ඊජිප්තුවේ වහලුන් ලෙස සිටීම ඉතාමත් වැදගත් සහ තේරුම් ගත හැකි කාල පරිච්ඡේදයක්ව තිබෙනවා. 400 අවුරුද්ද අවසානයේදීම හතරවෙනි පරම්පරාවෙන් ඔවුන් නික්ම එනවා කියනකොට හරිම ලේසි වටහා ගන්න මේ කතන්දරය. එනිසා 100ට බෙදලා අපට සිතන්න පුළුවනි මෙන්න මේ කාලේ පිට උණයි කියලා. මුත් අපි බලන්නට යනවා ඇත්තෙන්ම මේ හතරවෙනි පරම්පරාව කියන්නේ කුමක්ද කියන එක. හතරවෙනි පරම්පරාව. අපි දකිනවා පළවෙනි පරම්පරාව හැටියට අපට ආබ්‍රහම්ව දකින්නට පුළුවන්. කොහොමද අපි දන්නේ? උප්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය, සමාන 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. හතරවෙනි පරම්පරාවේදී ඔවුන් නැවත මෙහි එන්නේ මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතයි කීසේක. සම්පූර්ණ නැත. තවම කියන එක හීබ්‍රු භාෂාවේ තියෙන්නේ නානේ හාව්. දෙවියන්සේ ආබ්‍රහම්ට ඉතා පැහැදිලි ලෙස කියනවා මේ වෙනකොටත් අමලෙකරුන්ගේ පාපය සිදුවෙනු ලබනවා. මේ වෙනකොටත් තවමත් ඒ පාපය සිදුවෙන නිසා ඒ පාපය නිමෝනාම තමයි හතරවෙනි පරම්පරාව එන්නේ කියන එක. නමුත් මෙතන මේ ආකාරයෙන් තවම පාපය තිබෙන බව ආබ්‍රහම්ට හඟවනවා. අමලෙකරුන්ගේ පාපය තවම සිදුවෙමින් පවතිනවා කියනකොට ඇත්ත වශයෙන්ම අපි දකිනවා මේ හතරවෙනි පරම්පරාවේ ආරම්භය සිද්ධ වන්නේ ආබ්‍රහම්ගෙන්. අපි දකිනවා ආබ්‍රහම් පළවෙනි පරම්පරාව හැටියට ගත්තොත් දෙවෙනුව ඔහුගේ පුත්‍රයා වන ඊසාක්, ඊට පස්සේ ඊසාක්ගේ පුත්‍රයා වන යාකෝබ්, යාකෝබ්ගේ පස්සේ ජෝසෙෆ්ද? ජෝසෙෆ් විතරද යාකෝබ්ට සිටියේ පුතු? නෑ. යාකෝබ්ට පුත්‍රයෝ ගොඩ දෙනෙක් සිටියා.
එහෙනම් කවුද ඒ පුත්‍රයන් අතරින් හතරවෙනි පරම්පරාව හැටියට සටහන් වන්නේ? ඇතෙම හතරවෙනි පරම්පරාව වන්නේද ජෝසෙෆ්. අපි කොහොමද මේ ගැන දන්නේ? අපි කියවුවොත් එක ලේකම් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1-2 කියන පද ඉස්රායල්ගේ කුළුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොහුය. ඔහු කුළුඳුලාන්ව සිටි නමුත් තම පියාගේ යහන කිලුටු කළ නිසා ඔහුගේ කුළුඳුල්කම ඉස්රායල් පුත්‍ර වූ යෝසෙෆ්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේය. කුළුඳුල්කමේ හැටියට පෙළපත් ගන්නා ලද්දේය. යුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් උනේය. ඔහුගේ අධිපතියන් පැවත ආයේය. නමුත් කුළුඳුල්කම යෝසෙෆ්ට අයිති විය. යාකෝබ්ගේ පුතුන්ගේ කුළුඳුල්කම අනුව බලනකොට අපි දකිනවා රූබන්, සිමියොන්, ලෙවි සහ යුදා හැටියට අපිට පෙනෙනවා මේ දරුවන් වැඩිමහල් වයසේ සිට 15 වෙනකන් සිටිය ආකාරය. රූබන් විශේෂයෙන්ම අපි දකිනවා මෙතන පදේ සඳහන් වෙනවා ඔහු පියාගේ යහන කිලුටු කරපු නිසා ඔහුට කුළුඳුල්කම අහිමි වෙනවා. ඒ වගේම සිමියොන් සහ ලෙවි අපි දකිනවා යාකෝබ් ෂෙකෙම්හි සිටින අවස්ථාවේ ඔවුන් දෙදෙනා දෙවියන් වහන්සේගේ ගිවිසුමේ භාවිතා කරලා මිනි මරසෙදානි ජනතාවව ඝාතනය කරනු ලබනවා. එතනින්ද ඔවුන්ගේ කුළුඳුල්කම නැති වෙනවා. නමුත් අවසානයේ අපි දකිනවා යුදා වනාහි තමගේ සහෝදරයන් අතරේ බලවත් වුණා කියලා. පසුව මේ පදේ කියන යුදාගේ කුළුඳුල්කම ජෝසෙෆ්ට අයිති උණයි කියලා. අවසානයේ ජෝසෙෆ් කුළුඳුල් බවට පත් වෙනවා, කුළුඳුල් පුත්‍රයා බවට පරිවර්තනය වෙනවා. දෙවියන් වහන්සේට ආබ්‍රහම් කීකරු වුණු නිසා උරුමය ලබාගෙන ඔහු අපි දකිනවා දෙවියන් වහන්සේ තුල ඉදිරියට ගමන් කරනු ලබනවා. හේබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 20-22 අපි දකිනවා ඇදහිල්ලෙන් යාකෝබ් ජෝසෙෆ්ගේ දරුවන්ට ආශිර්වාද කළායි කියලා. ඇදහිල්ලෙන් අපි දකිනවා ආබ්‍රහම් තම දරුවන්ට ආශිර්වාද කළා. ඇදහිල්ලෙන් ඊසාක් තම දරුවන්ට ආශිර්වාද කළා. ඇදහිල්ලෙන් අපි දකිනවා ඒ වගේම යාකෝබ් තම දරුවන්ට එහෙම නැත්නම් ජෝසෙෆ්ගේ දරුවන්ට ආශිර්වාද කළා. ජෝසෙෆ් ගිනිහුලේ ගිවිසුම ඉෂ්ට කිරීම හා සම්බන්ධ වන්නේ කෙසේද? ඔහු කොහොමද මේ ගිනිහුලේ ගිවිසුම හා සම්බන්ධ වන්නේ? පළමුව අපි දකිනවා ජෝසෙෆ් ඇදහිල්ල ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරනු ලබනවා. ඔහු ඇදහිල්ල සම්ප්‍රේෂණය කරනු ලබනවා. උප්පත්ති පොතේ 48 වෙනි පරිච්ඡේදයේ 21 සහ 22 ඉස්රායල් යෝසෙෆ්ට කතා කොට බලව මම නැසිමි එහෙ දෙවියන් වහන්සේ නුඹලා සමග සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක. ඇරත් මම නුඹේ සහෝදරයන්ට වඩා එක් කොටසක් නුඹට දුනිමි. ඒක මගේ දුන්නේ සහ කඩුවෙන් අමෝරිවරුන්ගේ අතින් ගතිමි කීවෙමි. යාකෝබ් කියනවා මම නසින්ට යනවා, හැබැයි ජෝසෙෆ් ඔබ යන්න අවශ්‍යයි කානාන් දේශයට කියලා. ඔබ යන්න අවශ්‍යයි පොරොන්දු දේශයට කියලා. ඒ වගේම අපි දකිනවා දැන් ජෝසෙෆ් මොනවාද කියන්නේ? ජෝසෙෆ් උප්පත්ති පොතේ 50 වෙනි පරිච්ඡේදයේ 24-25 පදවල අපි දකිනවා ජෝසෙෆ්ත් කතා කරලා කියනවා මම නසිමි එහෙත් දෙවියන් වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ට ඊසාක්ට යාකෝබ්ටද දෙන පිණිස දිවුල දේශයට මේ දේශයෙන් නුඹලව ගෙන යනවා කියලා. ඒ ගෙන යනකොට මගේ ඇටකටුද මාවද ගෙන යන්න කියලා ඔහු කතා කරනවා. එහෙනම් මේ කතා කරන්නේ හතරවෙනි පරම්පරාව කියලා ජෝසෙෆ් ගැනයි. යාකෝබ් කිව්වා වගේ ඔබ ජෝසෙෆ් මම දැන් මැරෙනවා. ඔබ මේ දේශයට නැවත නුඹ යන්න අවශ්‍යයි කියනවා වගේ ජෝසෙෆ්ද අපි දකිනවා ඒ දේශයට යනවා. මේ පොරොන්දු ඉෂ්ට කරන්නේ කවුද? ජෝෂුවා අපි දකින ජෝෂුවා පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 32 එතන සටහන් වෙනවා තවද ඉස්රායල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවා වූ ජෝසෙෆ්ගේ ඇට ෂෙකෙම්හි තැන්පත් කළයි කියලා. දැන් බලන්න කාවද ෂෙකම් වල තැන්පත් කළේ? ජෝසෙෆ්ගේ ඇටකටු ෂෙකම් වල තැන්පත් කරනවා.
දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට කරමින් හතරවෙනි පරම්පරාව වන ජෝසෙෆ් අපි දකිනවා කානාන් දේශයට පැමිණෙනවා. හැබැයි බෝන්ස් එසෙන්නට ඇටකටු වශයෙන් ඔහුව තැන්පත් කරනවා. අපි දකිනවා හේබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානයි, ඒක ප්‍රාණය හා ආත්මය සංධිය ඇටමිදුළු පසාරු කරන තරමට ඒක බලවත් කියලා. ඔබ දන්නවද මෙතන මේ ඇටමිදුළු කියන්නේ ඔබේ ඇටකටු. මිනිසෙකුගේ ශරීරයේ රුධිරය නිෂ්පාදනය වන්නේ මෙන්න මේ ඇටමිදුළු වල. මිනිසෙක්ව ජීවත් කරන්න ඇටමිදුළු වලින් රුධිරය නිෂ්පාදනය වෙනවා වගේ ජීවමාන වචනය අපි දකිනවා මිනිසෙක්ව ජීවත් කිරීමට බලය තිබෙනවා කියන එක. ජෝසෙෆ්ගේ ඇටකොටු ගැන දේව වචනේ සහතිකය අපට දුන්නා. එහෙනම් ජෝසෙෆ්ගේ ඇටකටු කානාන් දේශයේ ගොස් තැන්පත් කළයි කියන්නේ ජෝසෙෆ් මැරුණත් ඔහු ජීවමානව ඒ ස්ථානයේ සිටියා කියන අදහස වචනය හරහා අපට ලැබෙනවා. සවිසිවරු යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අපි දකිනවා මතෙව් 22:31-32, මාර්ක් 12:26-27, ඒ වගේම ලූක් 20:37 සහ 38. මේකෙදි අපි දකිනවා right ඔබට නැවත ලියා ගන්න අවශ්‍යද? මම නැවත කියන්න. මතෙව් 23:31-32, මාර්ක් 12:26-27, ලූක් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 37 සහ 38 කියන පද. යේසුස් වහන්සේ උගන්වමින් සිටිනකොට සදිසිවරු ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. සදිසිවරු නැවත නැගිටීම විශ්වාස කරන්නේ නැහැ. යේසුස් වහන්සේ කියනවා නුඹලා නැවත නැගිටීම විශ්වාස කරන්නේ නැහැ. යේසුස් වහන්සේ උන්ට මොනවද කිව්වේ? යේසුස් වහන්සේ උන්ට කියනවා ආබ්‍රහම්ගේද, ඊසාගේද, යාකෝබ්ගේද දෙවියන් වහන්සේ මරුණා වූ දෙවි කෙනෙක් නෙමේ, ජීවමානව ජීවත්ව ඉන්න දෙවියන් වහන්සේ කියලා යේසුස් වහන්සේ එතන ප්‍රකාශ කරනවා. ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ් ඔවුන් මැරුණා තමයි. නමුත් ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවමාන තනන් වහන්සේ ජීවත්ව ඉන්නවා. මේක තමයි උන්වහන්සේ එතන අවධාරණය කළේ. දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන ජීවමානත්වය. ආබ්‍රහම්ට දුන්නු පොරොන්දුව ඉෂ්ට වෙනවා ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ් හරහා. ඊට පස්සේ අපි දකිනවා ඒක අවසන් කරනවා ජෝසෙෆ්ගේ ඇටකටු කානාන් දේශයට ගිහිලා තැන්පත් කිරීමත් සමග. කවුද ජෝසෙෆ්ගේ ඇට භූමදානය කළේ? ජොෂුවා. අපි දකිනවා මේ ජොෂුවා කියන නම හිබ්‍රු භාෂාවෙන් බින්න එන්නේ යෙහෝෂුවා. ඒකේ ඊළඟට එන කුඩා මන්ත්‍රණය වන්නේ යේෂුවා. ඒකේ ග්‍රීක ආමන්ත්‍රණය වන්නේ ලෙසුස් එකෙන් තමයි බින්න වෙනවා. අපි දකිනවා ජීසස් කියනා වූ දේ, යේසුස් කියන දේ. ජෝසෙෆ්ගේ ඇටකටු පොරොන්දු දේශයට ගෙන ගියේ ජොෂුවා වගේ අපේ ජීවිතේ අපි පොරොන්දු දේශයට යා යුත්තේ යේසුස් වහන්සේ සමග යේසුස් වහන්සේ වන්ගමනය කරමින්. මතෙව් පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය, මතෙව් පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය අපි එකට කියවමු. එක් වෙලා අපි හැමෝම පෙරලගෙන මම ඔබ උදෙසා කියවන්නම්. අපි හැමෝම කියමු. ඈ පුත්‍රයෙකු වදන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබා පන්න. මක්නිසාද තමාගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයයි කීවේය. තමන්ගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයයි කීවේය. මතෙව් පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. ජොෂුවා කියන්නේ අපි දැක්කා ගැලවුම් කරු අනුගමනය කිරීම. ගැලවුම් කාර්යය එමෙ නැත්නම් ගලවන තනන් වහන්සේව අනුගමනය කිරීම. අපි දකිනවා 4 වෙනි පරම්පරාව ජොෂුවා හරහා කානාන් දේශයට, පොරොන්දු දේශයට ගියා. පොරොන්දු දේශයේ මැදට ගමන් කළා. අපිට දකින්න ලැබෙනවා මේ ආදි පියවරු ඇදහිල්ල සම්ප්‍රේෂණය කරමින් මේ ගමන ආපු හැටි. ආබ්‍රහම්ගෙන් ඊසාක්ට, ඊසාක්ගෙන් යාකෝබ්ට, යාකෝබ්ගෙන් පස්සේ අපි දකිනවා ජෝසෙෆ්ට. ජෝසෙෆ්ගේ
ඇටකටු ෂෙකම් වලට යනවා. ඔබ දන්නවද ෂෙකම් තමයි පළවෙනි වතාවට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දේශය ගැන පොරොන්දු වුණු ඒ ස්ථානය. ඉතින් මම යාඥා කරනවා ඔබ උදෙසා ඔබගේ සේවයේ උදෙසා දෙවියන් වහන්සේ අපි හැමෝම ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඒ පොරොන්දු දේශයට ගමන් කොට පොරොන්දු දේශය තුල ස්ථිර වන පිණිස